ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතටයි. ඖෂධ අධිකාරියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් අදාළ පරිගණක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අද අධිකරණයට. අවුරුදු 12ට 18 අතර ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීම සුදුසුයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ නිර්දේශයක්. තොග වෙළඳාමට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ. බලපත්‍ර නොමැති ජංගම වෙළඳුන් වැලිසර ආර්ථික මධ්‍යස්ථානයෙන් හරවා යවයි. කුලියා පිටියෙන් පැහැරගත් කාන්තාවක් අත්පා ගැටගසා දමා ගොස් සිටියදී අම්පාරෙන් හමුවෙයි. සන්ෂයින් සුද්දාගේ ඝාතනයට හරක්කටාගේ සමීපතමයෙකු වැලිගමදී අත් අඩංගුවට. චීනය සමග සමීප සමඳතා පැවැත්වීමට සූදානම් බව ඇෆ්ගනිස්තාන නවරජයෙන් ප්‍රකාශයක්. පලාගයාට සමවන්නයි ඇෆ්ගන් හිටපු ජනපති කියයි. හදිසි නීති රෙගුලාසි යටතේ මහා පරිමාණ මෝල්වලින් බලහත්කාරයෙන් සහල් ලබා ගැනීම හේතුවෙන් වීමිලදී ගැනීම ඇනහිට ඇතැයි ගොවීන් පවසනවා. කෙසේ වෙතත් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ සතුසට අවශ්‍ය සහල්තොග ලබා නොදීම නිසා ඊයේ දිනේදී මෙම වැටලීම සිදු කළ බවයි. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස මේජ ජනරාල් MDSP නියුන් හැල්ල මහතා හදිසි නීති රෙගුලාසි බලතල යටතේ පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් වලින් සහල් මෙට්‍රික් ටොන් 1000ක් සිය භාරයටගෙන සතුස ආයතනය වෙත බහර දුන්නා. එහිදී රජයේ පාලන මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් අදාළ සහල් වර්ග මිලදීගත් බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. මෙලෙස සහල් තොග අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. ඇත්තටම හරි කනගාටුදායක අවස්ථාවක්. රටේ ඇඳුම් නීතිය දාගෙන හදිසියේ පාර්ලිමේන්තුවේ අනපනත් සම්මත කරගෙන එකපාරටම ත්‍රස්තවාදී කණ්ඩායමක් වාගේ මේ මෝල් වලට පැනලා මංකොල්ලයක් කරන ස්වභාවයක් අපි දැක්කේ. අපි මේක ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ක්‍රියාත්මක කරන රටක අපේක්ෂා කළ දෙයක් නෙමෙයි. ඉතින් බත් කන අයට මම කියන්නේ මේ ගොවියගේ දහඩිය කඳුළු වලට වටිනාකමක් දීලා බත් ටික කන්න. ආණ්ඩුවෙන් ඇවිල්ලා දැන් මේ මහා චණ්ඩි වාගේ බහැලා මේකේ ත්‍රස්තවාදී ක්‍රියාත්මක කරනකොට උන්ට අඩුමතරමේ වීඩියක් වලට වංගෙඩියක් මේ මිනිස්සු ටික නැත්තම් මේ ව්‍යාපාරිකෝ ටික අපි ආරක්ෂා නොකළොත් එහෙම අනිවාර්යයෙන්ම ගොවියට අර පෞගිය කාලේ වගේ වහබොන්න වෙනවා. මේ කැලෑ නීති රජ කරගෙන මේ විදිහට ත්‍රස්තවාදී වැඩ කරන්න ගියොත් ඒකට උත්තර දෙන්න අපේ හාමුදුරුවෝගේ නායකත්වයෙන් වැඩ පිළිවෙල කඩන්න. අහයි මේකෙදී උලත් එකයි පිලත් එකයි මුන්ට එහෙම කරන්න බෑ මේ වගේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධානද අද මාධ්‍ය හමුවක් ඇඳවමින් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළා. ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ ගොවියා අන්ත අසරණ වෙලා ඉන්නේ. මොකද ගොයන් ටික කපලා වී ටික ගොඩ ගහලා විකුණ ගන්න විදිහක් නැහැ. දැන් මෝල් හිමියන්ට පාලන මිලක් දාලා වැඩි ගන්න එපා කියලා. දැන් මිනිස්සු කොහොමද වී මිලකට ගන්න නැහැ. මොකද එයාලගේ මෝල් වටල්ලා හමුදාවෙන් ඇවිල්ලා පොලිසියෙන් ඇවිල්ලා හාල් ටික අරගෙන ගියාට පස්සේ අඩු මිලට ඒ මිනිස්සු කීයටවත් මිල වැඩි කරලා ගන්නෙ නැහැ. මොකද මේ මිනිස්සුන්ට පාඩු ලබන්න මේ මිනිස්සු කැමති නැහැ. ඒකෙන් වැඩිුනේ ගොවියට. පුද්ගලික වෙළෙන්දාට කියනවා බලපෑම් කරනවා රුපියල් 50ට වී මිල දී ගන්න කියලා. නමුත් අපේ නිෂ්පාදන මිල ගිහිලා තියෙනවා රුපියල් 60ක් 65ක් විතර. එහෙම අවස්ථාවක තමයි අපිට රුපියල් 50ට වී විකුණන්න කියන්නේ. රජය මේකට මැදිහත් නොවු හිටියා නම් මේ යල්කන්නේ අපි රුපියල් 60ත් 65ත් අතර වී විකුණා ගැනීම කරනවා. ලංකාවේ කිසිම පාරිභෝගික සහල් කන පාරිභෝගිකයෙක් මේ හාල් වැඩි කියන්නේ නැහැ. මොකද හේතුව අද රටේ පවතින්නේ අල ලූණු පරිප්පු සීනි ගත්තම සියලුම දේ ගණන් ගිහිලා තියෙන්නේ. එහෙම අවස්ථාවක මේ කරන කටයුත්ත හරිම අශීලාචාරයි. දැන් මේ රුපියල් 50 වෙනද පාලන මිලට වැඩියෙන් ගන්න එක ප්‍රශ්නයක් උන්නේ නැහැ කාටවත්. මේ හැරේ වෙලා තියෙන්නේ රජයේ මැදිහත් වෙලා තියෙන්නේ වී මිල අඩු කරන්න, වැඩි කරන්න නෙවෙයි. ගොවි පවුලක් සාමාන්‍ය හෙක්ටාරයක් ගොවිතැන් කරලා ගන්න ආදායම මම කියන්නේ කොමිෂමක් පත් කරන්න. පත් කළා මේ ගැන හොයලා බලන්න. හෙක්ටාරයක් වැඩ කරන ගොවියෙකුට ගොවි පවුලකට ජීවත් වෙන්න මෙන්න ආදායම ඇද්ද? එතන එහෙමනම් වී වලට කීයද ලැබෙන්න ඕන මිල? ඒ වී වලට සාපේක්ෂව හාල් මිල තීරණය වෙයි. ඒ නිෂ්පාදකයා රකින්න නැතුව පාරිභෝගිකයා රකින්න බෑ. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ ආපදාවක් ඇති වෙලා තියෙන. ආපදාවක් ඇති වෙලා තියෙන වෙලාවෙත් මිනිසුන්ගේ බඩට ගහනවා නම් තියෙන පොකට් එක හුරන් කන්න කවුරු හදනවා නම් ඒක සාධාරණද අපි? මේගොල්ලෝ කොච්චර කාලයක් ලාභ ලබලා තිනවද? අති විශාල ලාභයක් ලබලා තිනවද? හැබැයි අයිතු විදිහට එක වී කිලෝ එකකින්
හාල් කිලෝහයකින් මේ වගේ ලාභයක් ලබනකොට දෙවි හාමුදුරුවනේ මේරට මිනිස්සුන්ට යන කලමොකක්ද වීල්ල වීමෝල් බැටලුව ඒ වටලනකොට රාජ්‍ය ඇමතිවරයගේ වීමෝලත් වැටලුව නෑ කාටත් එකයි නීතිය කාටත් එකයි වැරදි කරනවනම් වෙළඳ මාෆියාවක් ඇති කරනවනම් අනිවාර්යෙන්ම අපි රජයක් හැටියට තීන්දුව ගන්න ලෑස්ති. මේ කන්නය හස්වැන්නු නෙලීම ආරම්භවීමත් සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමත් මමත් අනිකුත් රාජ්‍ය අමාත්‍යවරුණු සම්බන්ධ වෙලා නාඩු කිලෝවක් රුපියල් 98කටත් සම්බ කිලෝවක් රුපියල් 103කටත් සැපීම සඳහා එකඟතාවයක් ඇති කරගෙන එසේ සපයන බවට ඔවුන් රට ඉදිරියේ ප්‍රතිඥාවකුත් ලබා දුන්නා ලංකාවේ සිටින ප්‍රධානම වීමෝල් හිමියන් විසින් කොළඹට පැමිණිලා. එසේ තිබියදී පසුගිය සතිය තුලදී දිගින් දිගටම ඔවුන් වෙළඳ පොළට සාල සැපීම නැවැත්තුවා. එසේ නොසැපීම කරන කොටගෙන තමයි ඊයේ දිනේදී ගිහිල්ලා ප්‍රධාන මෝල් හිමියන්ගෙන් සතොසට අවශ්‍ය කරන අහල් තොග ලබා ගත්තේ. වයසවරුදු 12-18 අතර ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීම සුදුසු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිර්දේශ කරනවා. එමෙන්ම වයසවරුදු 60ට වැඩි පුද්ගලයින්ට අවම වශයෙන් දෙවන මාත්‍රාවෙන් මාස 6කට පසුව තමන් ලබාගෙන ඇති එන්නත් වර්ගයෙන්ම හෝ වෙනත් එන්නත් වර්ගයකින් බූස්ටර් මාත්‍රාවක් වශයෙන් ලබාදීම සුදුසු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. මේ අතර තවත් කොවිඩ් මරණ 185ක් රජයේ ඊයේ නිවේදනය කළ අතර ඉන් 140 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්. සැප්තැම්බර් 7 වනදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 185ක් රජය ඊයේ නිවේදනය කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10689ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව මරණ අතරින් 140 දෙනෙකු අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර 44 දෙනෙකු වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් වනවා. වයස අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙකුද මේ මරණ අතරට අයත්. ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 2917ක්. වෛද්‍යවරුන් වෙන එන්නත් ක්‍රමයේ සම්බන්ධව ඉන්න විශේෂ වෛද්‍යවරුන් තීරණ ගන්නා වෛද්‍යවරුන් මේ කමිටු වලින් ඉවත් වෙනවා. නමුත් අපි කවුරුත් දන්නවා එතුමන්ලගේ සේවය අවශ්‍ය වෙලාවක නොලැබීමෙන් අවසානයේ අයහප් මේ පාඩුවක් සිදු වුණොත් ඒක යන්නේ ජනතාවට. ඒ නිසාම අපි සියලු දෙනාගේම නැවත ඉල්ලා සිටින්නේ මේ ගැන සලකලා බලලා නැවත ඒ සේවාවන් වලට දායක වෙන්න කියලා. වෛද්‍යවරුන් මේ වෙනකොට එක්තරා වෛද්‍යවරයෙක් සඳහන් කළා තියෙනවා ගර්භණී වීම වසරකින් පමා කරන්න කියලා. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතය මොකක්ද මේ සඳහා? ගර්භණී මාතාවන්ට තියෙන අවදානම නිසා හැකියාවක් තියෙනවා නම් මේක ප්‍රමාද කිරීම අපේ යහපතට හොඳයි කියලා. ඒ සඳහා මේ බලපෑම් කිරීමක්වත් බලයපෑමක්වත් එහෙම දෙයකට නෙවෙයි. කොවිඩ් මර්ධනය නැත් කරන වැඩසටහන අදත් ක්‍රියාත්මකයි. වසංගත රෝග විද්‍යාංශීය වාර්තාවට අනුව මේ වන විට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයන් ගණන 1,31,28,756ක්. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 99,94,589ක්. මෙතර COVID-19 වෛරසයට එරෙහිව ලබා දෙන මූලික එන්නත් මාලාව යටතේ තුන්වන මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සයිනෝෆාම් එන්නතේ මාත්‍රා දෙකක් ලබාගත් අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට තුන්වන මාත්‍රාවක් වශයෙන් AstraZeneca, Pfizer හෝ Moderna එන්නත් ලබා දීමට එම සංගමය යෝජනා කරනවා. වයස අවුරුදු 60ට අඩු පුද්ගලයන්ට සයිනෝෆාම් එන්නත මගින් ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලබා දෙන බැවින් අවුරුදු 18ත් 60ත් අතර දරුණු රෝග තත්ත්වයන්ගෙන් තොර පුද්ගලයන්ට සයිනෝෆාම් මාත්‍රා දෙකක් ලබා දීමට එම සංගමය නිර්දේශ කරනවා. වයස අවුරුදු 12ත් 18ත් අතර ළමුන් සඳහා Pfizer එන්නතේ මාත්‍රා දෙකක් ලබා දීම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිර්දේශයයි. ඇතැම් පුද්ගලයන්ට ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් ලබා දී ඇති අතර ඔවුන්ට ලැබෙන දෙවන මාත්‍රාව පළමු එන්නතට වඩා වෙනස් වන බැවින් ඒ වෙනුවට AstraZeneca, Pfizer හෝ Moderna මාත්‍රාවක් ලබා දීමට එම සංගමය යෝජනා කරනවා. කාලයත් සමග ප්‍රතිශක්ති මට්ටම පහළ යන බැවින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට අවම වශයෙන් දෙවන මාත්‍රාවන් මාස 6කට පසුව තමන් ලබාගෙන ඇති එන්නත් වර්ගයෙන් මොහු වෙනත් එන්නත් වර්ගයකින් තුන්වන මාත්‍රාව බූස්ටර් මාත්‍රාවක් වශයෙන් ලබා දීමත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිර්දේශයයි. කොවිඩ් වසංගත තත්ත්වයේ ඉහළ යාම හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් සඳහා මින් පෙර එනම් 1 අගෝස්තු 31 වනදා දක්වා ලබා දී තිබූ ණය සහන එළඹෙන දෙසැම්බර් 31 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු සහ විශේෂිත බැංකු වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව ණය සහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අදාළ බලපත්‍රලාභී බැංකුව ඇමතීමෙන් හෝ ශ්‍රී ලංකා මහා බැංකුවේ පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ ශනික ඇමතුම් අංක
1.935 හෝ මෙම දුරකථන අංක මගින් ලබාගත හැකි. මෙතර කෙලනිය විශ්වවිද්‍යාලය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක්ව කොවිඩ් ආසාදිතව නිවෙස් තුළ රඳවා සිටින රෝගීන් සඳහා මාර්ගෝපදේශනයක් ලබාගත හැකි අන්තර්ජාල යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා. කොවිඩ් ට්‍රයිඒජ් ඇප්ලිකේෂන් නැමැති එම යෙදවුම www.covidtriagesfield.org ලිපිනය ඔස්සේ භාවිතා කළ හැකි අතර ආසාදිතයන්ට නිවෙසේ ස්වයං රැකවරණයක සිටිය හැකිද නැත්නම් වැඩි විස්තර සඳහා වෛද්‍යවරයෙකු ඇමතිය යුතුද රෝහලකට ඇතුළත් විය යුතුද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි. දැන් මං ගෙදර ඉන්න පුළුවන්ද මට? වහම ස්පිතාලයකට ඇතුල් වෙන්න පුළුවන්ද? ડોක්ටර් කෙනෙක්ට කතා කරලා මේක ගැන විස්තරයක් අහන්න පුළුවන්ද කියලා. එහෙම තත්ත්වයක් අද බොහොම අමාරුයි ටෙලිෆෝන් පණිවිඩයකින් අපිට මේක ගැන දැනගන්න. කෝල් කරුවත් හුඟක් වෙලාවට කෝල් ලයින්ස් එන්ගේජ්. ඒක හින්දා තමයි අපි මේ වගේ කම්පියුටර් තාක්ෂණය යොදාගෙන ඇප්ලිකේෂන් එකක් හැදුවේ. දැනට මේක වෙබ් බේස් එකක් හින්දා සෙල්ෆෝන් එකකුත් වෙබ් සයිට් එකට ගිහිල්ලා පුළුවන්. අපි බොහොම කෙටි කාලෙකින් දවස් 2-3ක් ඇතුළත මොබයිල් ෆෝන් එකකට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඇප් එකකුත් හදනවා. තොග වෙළඳාම සඳහා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කරනු අතර ඒවායේ දැඩි තදබදයක් ඇති වී තිබුණා. ගොවින් සහ වෙළඳුන් පවසන්නේ දින 2කට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම නිසා ආර්ථික මධ්‍යස්ථාන තුළ තදබදයක් නිර්මාණය වන බවයි. තොගවිලදාම සඳහා මෙරට සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කෙරුණා. දමුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවලු රැගෙන ගොවීන් පැමිණ සිටියේ අදාළුවේ මහතරේ සිටයි. පිටපළාත් වලින් එළවලු තොග අද විශාල වශයෙන් ලැබී තිබුණු අතර ගොවීන්ට දිගු පෝලිම් වල නැදී සිටීමට සිදු වුණා. ඒ අනුව ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුළත සහ පිටතත් දක්නට ලැබුණේ දැඩි තදබදයක්. ඊයේ 10-11 වෙන ඇතුළට යනකොට මේ බඩු විකුණන්න කාලයක් නැහැ නෙක්කොම මේ කැරලම යන්න නෙක්කොම මේක වහලම දාන්න ඕනේ. මේක හරි අපරාධයක්. දැන් මේකෙන් වෙන්නේ මේ ගොවියන්ගේ බඩු විකුණ ගන්න බැරුව අපරාධ යනවා. හැමදාම 4 ඉඳලා 2 වෙනකන් කරලා තිබ්බනා මේ කොයිය දුක් විඳින්නේ නැහැ නේ. ඊයරා මේ කටට හරියනම් මොකද වෙන්නේ? මේ පාලකේ බහින්න ඕනේ මෙතෙන්ද. ඒ කරලා මේ පොලිම බලන්න ඕනේ. ඕනේ මොඩේකට තේරෙනවා මේ නාටාමි කොල්ල ඉන්න 600 100 මේක ඇතුළේ. දවස් 2කට ගෙදර ගියොත් වසංගතේ අරන් ගෙදර ගිහිල්ලා ගමටත් දෙනවා ගෙදෙට්ටත් දෙනවා. මේ අතර වෙලෙසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ජංගම වෙළඳුන්ට බලපත්‍ර නොමැතිවීම නිසා පොලිසිය ඔවුන්ව නැවත හරවා යැවීමට කටයුතු කළා. වසමේ පදිංචි ගාමසේක මහත්තයයි මේ ප්‍රාදේශීයකන්තුමයි අක්සන් කළා ඔකට ලියුමක් දීලා තිනවා. ඒ ගේන්න වෙලෙන්දට පොලිසියෙන් එන්න දෙන්නේ නැහැ. ඒක පාස් එක බලනවා. මේ පාර මේ ලොක්ඩවුන් වුණ කාලේ පාස් එකක් තිබ්බේ නැහැ. පරණ පාස් එක තමයි යාලට තියෙන්නේ. ඒක බලලොත් මේ ඇතුළට එන්න දෙන්නේ නැහැ. මේ ගොවියන්ගේ ලක්ෂ ගානක බඩු එළවලු ඉතුරු වෙලා තියෙනවා. දැන් මේකට කවුද වගේ කියන්නේ? අපි මේක කාටද විකුණන්නේ මාත මේ බලන්නකෝ එළවලු කොච්චරද කියලා. මේ අතර පෑලියගොඩ මැනින් වෙළඳපොළට අද පිටපළාත් වලින් එළවලු තොග විශාල ප්‍රමාණයක් ලැබී තිබුණත් ගෙනුම්කරුවන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. පාරිභෝගික මහතුන් පැමිණියත් වෙළඳාමේ අඩුවක් පවතිනවා. ඒ තරම් එළවලු විශාල ප්‍රමාණයක් මැනින් වෙළඳපොලේ තිබෙනවා. මේ තත්ත්වය හෙට දිනේදීත් පැවතුනොත් මැනින් වෙළඳපොලේ ගොවීන් එවන එළවලු විශාල තොගයක් ඉතුරු වෙන්නට පුළුවන්. මේ ගැන නිසි අවධානය යොමු කරලා රජය යම්කිසි වැඩපිළිවෙලක් යොදන්නට ඕන. නැත්නම් මේකෙන් ගොවියත් අසරණ වෙනවා, පාරිභෝගිකයත් අසරණ වෙනවා, ව්‍යාපාරිකයත් අසරණ භාවයට පත් වෙනවා. තබුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේද අද තොග වෙළඳාම සඳහා විවෘත කෙරුණු අතර ගෙනුම්කරුවන්ගේ අඩුවක් දක්නට ලැබුණා. රුපියල් 6න් ඉල්ලන ඇවිල්ලා. අපි මේක වියදම් කරලා තියෙන 5න් 6න් දීලා අපිට මේක ගැට ගහ ගන්න පුළුවන්ද වියදම? රුපියල් 65යි දමල. මඤ්ඤොක්ක රුපියල් 20යි. ආහන කුලියයි ගැදවුම් ಕುලියයි දුන්නාම අපිට පුළුවන්. බොන්ජේම රුපියල් 160යි ඇවිල්ලා තියෙන 58යි තමයි විකුණන්නේ. ඒ මිලම තමයි විකුණන්නේ බඩු. ලීස් 180ක් බිල් කරලා තියෙන නෝර්ලි 160යි 70 තමයි විකුණන්නේ. කැරට් රුපියල් 100යි. වෙලඳු නැති කේස් එක තමයි තියෙන්නේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ දත්ත බැකී ඇතැයි කියන සිද්ධියට දාළව එම දත්ත එකතුව නඩත්තු කළ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා. ඒ අනුව අදාළ ප්‍රධාන විධායක නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙරට ඖෂධ වෛද්‍යෝපකරණ ඔසුසැල් හා ඒවට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නියාමනය සිදු කරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ යම් දත්ත ප්‍රමාණයක් මැකී ගොස් ඇතැයි ඉකුත් ජූලි මාසයේදී මුල්වරට අනාවරණ වුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඖෂධ නියාමනය හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ඖෂධ හා වෛද්‍යෝපකරණ ලියාපදිංචිය සඳහා සමාගම් විසින් ඉදිරිපත් කළ ලිපිගුණු 5623ක් මෙලෙස මැකී ගොස් ඇති බවයි. එම දත්ත මැකී යාම තුළ යම් කුමන්ත්‍රණයක් ඇතැයි
ආණ්ඩු පක්ෂයේ පසුබිල මන්ත්‍රී කණ්ඩායම මෙන්ම විපක්ෂයේද චෝදනා කළ අතර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් මෙහෙයුම් කටයුතු සිදු කළ පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රශ්න කිරීම සඳහා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ප්‍රශ්න කිරීම වලින් අනතුරුව අදාළ ප්‍රධාන විධායක නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවටගත් බව පොලිස් මුලස්ථානීය නිවේදනය කළා. මෙලෙස අත්අඩංගුවට ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් මෙහෙයුම් කටයුතු සිදු කළ පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ මහරගම ප්‍රදේශයේ පදිංචි 40 වෙනිදි පුද්ගලයෙක්. අත්අඩංගුවටගත් ප්‍රධාන විධායක නිලධාරියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. කොවිඩ් එන්නත් තෙවැනි මාත්‍රා ලබාදීම ලබන වසරතේ කල් දමන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ගෝලීය නායකින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර උතුරු මැසිඩෝනියාවේ කොවිඩ් රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගල මරණ 10ක් සිදුව තිබුණා. කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් වන තීන්දුව 2022 වසරතේ කල් දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසිස් ලෝකනායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ් මර්ධන එන්නතක මාත්‍රා දෙකම ලබාගත් පිරිසට තෙවැනි එන්නතක් ලබා දීමට පෙර එක් එන්නතක් හෝ ලබා නොගත් බහුතරය පිළිබඳ සිටිය යුතු බවද ලෝක සෞඛ්‍ය ප්‍රධානියා අවධාරණය කරනවා. ලොව සෑම රටකම සමස්ත ජනගහනයෙන් 40%කට කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබා දීම එම සංවිධානයේ මූලික ඉලක්කයයි. උතුරු මැසිඩෝනියාවේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලක ඇති වූ කින්නකින් පුද්ගල මරණ 10ක් වාර්තා වී තිබෙනවා. මෙම අනතුර සිදුව තිබුණේ රෝගී ප්‍රතිකාර සඳහා යොදාගත් ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමයි. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 22 කෝටි 34 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර කොවිඩ් වසංගතයේ ආරම්භයෙන් පසු ලොව පුරා සිදුව ඇති මරණ ගණන 46 ලක්ෂ දසදහසකට අධිකයි. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඇයම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ. දැන් තවත් පුවත් කිහිපයක්. ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් සංශයින් සුද්දා ඉකුත් 3 වෙනිදා දහවල් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියේදී කොටවිල වරකාපිටිය පාසල අසලදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ ඔහු අපරාධකාරී සමාජික හරක් කටාගේ සමීපතම එක් බවයි. අම්පාර දමන කීනවත්ත ප්‍රදේශයේ පාළු මාර්ගයක ඊයේ අලුයම එකට පමණ අත්පා ගැටකස දමා ගොස් සිටි කාන්තාවක් ප්‍රදේශවාසීන් මැදිහත්ව රෝහල්ගත කර තිබෙනවා. කාන්තාව පවසන්නේ ඉකුත් අගෝස්තු 28 වෙනිදා කුලියාපිටියේ රාවිට ප්‍රදේශයේ විහාරස්ථානයක් අසලදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මොහොනට මිරිස්කුඩු ගසා තමන්ව පැහැරගත් බවයි. කවදද පැහැරගත්? මතකයේ හැටියට 27 හරි. ඊයේ මාසේ. ට්‍රීවිල් එකේ ඇවිල්ලා මිරිස්කුඩු පාර තමයි එක්කන්ගේ දවස් ගානක් කියලා කරගෙන හිටියා. කොහෙද කියන්න දන්නේ නැහැ. එකක් හදන ගයක් අනිත් එක පරණ ගයක්. පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් පෑලියගොඩ ජයන්ත විහාරයේ ඉදිරිපිට ඊයේ සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් අයිස් මදුරව කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 666ක් සමග ග්‍රෑන්ඩ් පාස් ෆී පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙනුණා. මේ අතර රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කිරල ගංජා කිලෝග්‍රෑම් 51යි ග්‍රෑම් 836ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මර්දාන ඩීන්ස් පාරේදී පොලිස් විශේෂකාර බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධහි නැදිරි නීති සමයේ අත්‍යවශ්‍ය සේවා පූර්වක් ප්‍රදර්ශනය කරමින් මුලතිව් සිට කොළඹ වලා දෙවතොගයක් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් සහ පුද්ගලයන් දෙදෙනෙකු කරුවලගස්වව අඩවි වනජීවි නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීත්‍යානුකූල බලපත්‍රද රහිතව මාදම් හල්මිල්ල අබ සහ නුග කඳන් තොගයක් මෙලෙස ප්‍රවාහනය කර ඇති සැකකරුවන් වනජීවි බෙදුම්කරයක් මත මුදා හැර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. පිළියන්දල වැවල ධම්මිකාරාම විහාරස්ථානයේ පින්කැටේ සොරාගෙන එහි තිබූ මුදල් රැගෙන පින්කැටේද විකුණු කැස්බෑව නගර සභාවේ සෞඛ්‍ය සේවකයෙකු සහ තවත් පුද්ගලයෙක් ගල්කිස්ස පොලිස් කොට්ටාශ අපරාධ විමර්ශනාංශයෙන් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විහාරාධිපති හිමියන්ගේ පැමිණිල්ලක් මත CCTV දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශන වලින් සැකකරුවන් හඳුනාගෙන තිබුණා.
නව තලේබාන් පාලනය සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමේ සූදානමින් අමරිකානු ඩොලර් මිලියන 22ක ආධාරයක් ප්‍රදානය කිරීමට චීනය තීරණය කර තිබෙනවා. මේ අතර අසීරු අවස්ථාවේදී රටින් පලායීම පිළිබඳව හිටපු ඇෆ්ගන් ජනාධිපතිවරයා ජනතාවගෙන් සමාව අයද තිබෙනවා. කලාපිය සහ ලොව සිසු රටවල් සමඟ යහපත් සමඳතා පවත්වා ගැනීමට තම රජය උත්සාහ කරන බව තලිබාන් සංවිධානය අවධාරණය කර තිබුණා. මෙහිදී චීනය සමඟ සමීප සමඳතා පවත්වා ගැනීම සිය අපේක්ෂාව බව එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පසුගියදා නැවතත් තහවුරු කළා. එහිදී රට තුළ ස්ථායී සහ ආරක්ෂිත ව්‍යාපාරික අවස්ථා උදා කිරීම සිය උත්සාහය බවයි එම සංවිධානය පවසන්නේ. මේ අතර නව රජයක් පිහිටවීමට තලිබාන් සංවිධානයගත් පියවර චීනයේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා. ඇෆ්ගනිස්තානය එනම් ඉස්ලාමීය එමිරේටය වෙත අමරිකානු ඩොලර් මිලියන 22ක දෙවන්ත ආධාරයක් ලබා දීමට චීනය පියවරගෙන ඇත්තේ එම පියවර අගය කරමින් ආධාරය යටතේ ලබා දීමට නියමිතව ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කොවිඩ් එන්නත් තොගයක්. මේ අතර කාබුල්හි පාලනය තලිබාන් සංවිධානය අතර පත්වෙද්දී රටින් පලා ඒම සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපති අශ්රෆ් ගානි ඇෆ්ගන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය රැඳී සිට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ගානි වැඩිදුරටත් පවසා තිබුණේ රටින් පලා ඒම තමන් ජීවිතයේ ගත් අසීරුතුම තීරණය බවයි. රුධිරය වැගිරීම වැළැක්වීමට තිබූ එකම මාර්ගයේ ඒ බවද හිටපු ජනාධිපතිවරයා එහිදී සටහන් කර තිබුණා. ඉන්දියාවේ බ්‍රහ්මපුත්‍ර නදියේ මගින් ප්‍රවාහනය කරමින් පැවති බෝට්ටුවක් එහි ගමන් කරමින් පැවති තවත් යාත්‍රාවක ගැටීමෙන් එක්කයි කුමිය ගොස් තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ මගින් 120ක් පමණ සිට ඇති අතර ඉන් 42 දෙනෙකු ජීවිත බේරා ගැනීමට සමත්ව තිබුණා. අතුරුදන් වූ විශාල පිරිසක් ගැන තවමත් කිසිදු තොරතුරක් ලැබී නැහැ. කොවිඩ් ව්‍යාප්තියේ අධ්‍යවදානම් කලාපවල සේවය කරන සුවවිරුවන් වෙනුවෙන් SLT මොබිටෙල් මනුසත් දෙරණ සුසංයෝගයෙන් ආරම්භ කෙරුණු සුවවිරු උපහාර වැඩසටහනේ තෙවන දිනටත් ඊයේ ක්‍රියාත්මක කෙරුණා. වැඩසටහන ඊයේ වෙන් කෙරුණේ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සුවවිරුවන් වෙනුවෙන්. කොවිඩ් වසංගත සමයේ දිවාරය නොතකමින් අසීමිත මෙහෙවරක නිරත වන සුවවිරුවන්ට උපහාර දැක්වීම වෙනුවෙන් SLT මොබිටෙල් ආයතනය සහ මනුසත් දෙරණ එක්ව ආරම්භ කළ සුවවිරු උපහාර වැඩසටහන තෙවන දිනටත් ඊයේ සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. වැඩසටහන ඊයේ වෙන් කෙරුණේ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සුවවිරුවන් වෙනුවෙන්. සුවවිරු උපහාර හෙද නිලධාරීන්ට ඒ වගේම අපගේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට රාජකාරිය ඉතාමත්ම මනාව ඉටු කර ගැනීම සඳහා විශේෂයෙන්ම තමන්ගේ ගෙදර දොර සමග සම්බන්ධතා පවත්වා ගෙන යාමට ඒ වගේම ඥාතීන් සමග සම්බන්ධතා පවත්වාගෙන යාමට මාගු පිටුවහලක් වෙනවා. මෙම සත්කාරයට දායක වීම පිළිබඳව SLT මොබිටෙල් ආයතනයටත් ඒ වගේම මනුසත් දෙරණටත් සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. SLT මොබිටෙල් සුවවිරු උපහාර වැඩසටහන යටතේ දෙවැනිපුර රෝහල්වල හෙද නිලධාරීන් ගිලන්වත රියදුරන් ඇතුළු රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සහ ආදාහනාගාර සේවකයන් වෙත සුවවිරු උපහාර පැකේජ් පිරිනැමීමට නියමිතයි. එයත් සමග මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. සුබ දවසක්.